සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නෝචකෝසෝ ඥානාති කනං වා අක්ඛනං වා අට්ඨිමේ භික්ඛවේ අකනා අසමයා බ්‍රහ්මචර්යාය වාසායාති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතේ නාලිකාව net fm ගුවන් විදුලිය වටායකාසුනේ තුල්ලෝම සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි. ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයන් ගැන කටයුතු සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නිපුණී නිහාන්සා දියණිය විසින්, ඒ වගේම අංක 30 අපොන්සු මාවත ලක්ෂපතිය මොරටුව පදිංචි බිරිඳ ධර්මා ඒකනායක මහත්මිය ඇතුළු පින්වන්ත දූදරු පිරිසත්, ඒ වගේම මිරහවත්ත මාතටිල්ල පාලමසල කඩේ පදිංචි SMS කුමාරි මෑණියන් ඇතුළු පින්වන්ත පිරිසත්, ඒ වගේම වත්තල සීවලී මාවත අංක 49/28 පදිංචි සුජාතා කැටවලගේ මැතිතුමිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මෙම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමේ පින බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් මහා මහ නිවන් පිණසම හේතු ආසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි, අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ විශේෂ සූත්‍ර පාඨයක්. අට්ඨක නිපාතේ සඳහන් වන අක්ඛන සූත්‍රය කියන සූත්‍රය තමයි මාතෘකා කරන්න දුනේ. මේක විශේෂ සූත්‍රයක්. අපි හැමදෙනාම දැනගත යුතු, විශේෂයෙන් මතක තබාගත යුතුම සූත්‍රයක් විදිහට මේ සූත්‍රය මෙනෙහි කරන්න පුළුවන්. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ගැන දේශනා කරනවා, නැත්නම් ලෝකය ගැන දේශනා කරනවා. භික්ඛවේ නැත්නම් මහණෙනි, බොහොම නුවණ තියෙන පිරිස් ඉන්නවා. පුහුදුන් පිරිස් කියලා හඳුන්වන්නේ, නැත්නම් මේ පුතුජනෝ කියලා හඳුන්වනවා. අසුතවා. අපි ශ්‍රුතවා නැත්නම් අපි ගොඩක් දැනුම හදාගත්ත පිරිසක්, ගොඩක් දැනුම හදාගත්ත පිරිසක් කියලා කීවාට අපේ දැනුම අල්පයි ස්වල්පයි. ඒ අල්ප ස්වල්ප භාවය අපි හැම පැත්තකින්ම විශ්ලේෂණය කරගෙන හැඩ කරගෙන ජීවත් වෙන්න දන්නවා. ඉතින් ජීවන වෘත්තිය නැත්නම් සෝසේ ජීවත් වෙන්න පමණයි අපි දැනුම හදාගෙන තියෙන්නේ. අපි කොහොමද කිසි කෙනෙක්ට ණය නොවි, එහෙම නැත්නම් කිසි කෙනෙක්ට අත නොපා අපි දුප්පත්ව ඉපදලා කොහොමද ඉහළ තලයක මිනිස් සැප පරිහරණය කරන්න කියන මෙන්න මේ සඳහා ඔයත් දැනුම හදාගත්තා. හැබැයි ඒ දැනුම තුල මෙනෙහි කරලා බලන්න ඔයත් කොච්චර ණයද? අපේ ස්ථාවර වෙන්නයි කියලා හිතාගෙන අධ්‍යාපනය ලබා ගත්තාට, රස්සා කරාට බොහෝ දුරට හැමදෙනාම කාට හරි ණයයි. එක්කෝ තමන් ගත්ත වාහනයකට ණය වාරික වශයෙන් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් තමන් මාසිකව දෙන්නම් කියන පොරොන්දුවට ඒ කඩේකින් බඩු ගන්න. හැම පැත්තෙම අපි දක්ෂයි අපි ව්‍යක්තයි ප්‍රතිබලයි කිව්වට ඔයත්ෝ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ජීවිතේ අනන සුඛය, ණය නැති සුඛය ඔයත්තුන්ගේ කීයෙන් කී දෙනාද පරිහරණය කරන්නේ. එහෙම බලද්දී
ඒ පැත්තනුත් අපි අසාර්ථකයි. විශාල ආයතන තියෙන්න පුළුවන්. ඒ හැම ආයතනයක්ම සමහර වෙලාවට මූල්‍ය බැංකුව හරහා ණයට තමයි ඒවා පවත්වාගෙන යන්නේ. ඉතින් ඒවත් නැවත තවත් තැන්වලින් ණය අරගෙන ඒ ණය පෙව ගන්න. ඉතින් ලංකාව නම් ලෝකෙන් ණය අරගෙන ඒ ලෝකෙ ණය වෙවි අභිමානය රැක ගන්න ණය දෙමින් තමයි කාලය ගෙවන්නේ. එතකොට අපි ශ්‍රුතවත් අපි දැනුම තියනවා කියලා ගණන් හදාගත්තාට හිතුවාට ජීවිතයේ අනන සුඛය බොහොම කලාතුරකින් නැත්තම් ණය නැතිව ජීවත් වීමේ සැපය බොහොම කලාතුරකින් තමයි පරිහරණය කරන්නේ. කෙසේ නමුත් මේ ලංකාවැසී හැම මිනිස්සෙක්ම පිට රටට ගණන් හදලා බලද්දී ඉපදෙන්නේ ඉන්න දරුවෝ පවා ණයයිලු. ඉතින් කවුරු හරි ඉපදෙන්නේ ඉන්න දරුවෝ උකස් තියලා මේ රට පාලනය කරා නම් කෘතහස්තයි නැත්තම් අත්දැකීම් බහුලයි කියන දේශපාලඥයෝ ගැන නැවත අපි හිතන්න ඕන. එවත් එක්ක ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ සමස්ත පිරිසම ධර්ම න්‍යායත් එක්ක ගලපද්දී දේශනා කරන්න දුන්නේ අසුතවා පෘථග්ජනෝ නැත්තම් මේ ශ්‍රතවත් භාවයට පත්වෙච්ච නැති ධර්මයේ පිළිබඳ දැනුමක් නැති පුහුදුන් ලෝකයේ කියලා තමයි ගණන් හැදුවේ. ඉතින් මේ පුහුදුන් ලෝකයේ තුල සමහර වෙලාවට අපි හදාගන්න ක්‍රමයක් එක්ක ඔයත්තු තීරණය කරන අවකාශයක් ලද විගස අපි බුද්ධ ශාසනය පින් කරගන්නම්. අවකාශයක් ලද විගස අපි සීලවන්ත වෙන්නම්. අවකාශයක් ලද විගස අපි ගුණවන්ත වෙන්නම්. අවකාශයක් ලද විගස අපි භාවනා කරගන්නම්. අවකාශයක් ලද විගස අපි චිත්ත වශීභාවය, චිත්ත ඒකාග්‍රතාවය, චිත්ත සමාධිය හදාගන්නම්. විපස්සනා නුවණට හිත බැස ගන්නම්. ඉතින් මේ අවකාශයට කියනවා ෂණය කියලා. ඒ වගේම අනවකාශයට කියනවා අක්ෂණය කියලා. ඉතින් අවකාශය නැත්තම් ෂණය අක්ෂණය කියන මෙන්න මේ කාරණා දෙක ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා. ඒ නිසාමයි මේ සූත්‍රය අක්කන සූත්‍රය කියලා හඳුන්වන්නේ. ඉතින් ලක්ෂණ සූත්‍රය කියලා බොහොම විසිතුරු සූත්‍රයක්. තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ සූත්‍ර නිපාතේ නැත්තම් සුත්ත නිපාතේ දේශනා කරන්න දුනා. ඉතින් මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ අටක නිපාතයේ අක්කන සූත්‍රය. ඉතින් අක්කන සූත්‍රය තුල අපි කීවාට අපිට අවස්ථාවක් උදා වුණොත්, විවේකයක් ලැබුණොත්, ක්ෂණයක් ලැබුණොත්, අවකාශයක් ලැබුණොත් මෙහෙම කරන්නම් කියලා කීවාට ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තෝරලා දෙනවා මහණෙනි මොකද්ද මේ අවකාශය, මොකද්ද මේ අනවකාශය? අපි සමස්තය දන්නවා කියලා හිතද්දි, අපිට හැමදේම වැටහෙනවා කියලා හිතද්දි, අපිට හැමදේම පුළුවන් කියලා හිතන ලෝකයක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒක කියනවා ධනාත්මක චින්තනයලු. අපි කාටවත් හීනමානෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් පින්වතුනි මේ මෘදුභාවය, මුදු අනතිමානී භාවය, මෙන්න මේක එකක්. හීනමානය කියන්නේ තව එකක්. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණු 8ක් ගැන මේ අවකාශ නොලැබීම සහ අවකාශ ලැබීම කියන එක සම්බන්ධයෙන් කරුණු 8ක් ගැන දේශනා කරනවා. මේ පින්වන්ත පිරිස ඕහිත සෝතෝ දශමයි යමාගෙන මේ එක කාරණාවක් හරි අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් මේ කාරණා අපි සන්තකේ නැද්ද කියලා මෙනෙහි කරලා බලන්න. තථාගතයන්න් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ තුලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඉතින් ඒක තථාගතයන්න් වහන්සේම හඳුන්වනවා ඉද භික්කවේ තථාගතෝ ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථී සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා ධම්මෝච දේසේති
නැත්තං ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලෙස් සංසිඳවන කෙලෙස් පිරිනිවීම සිද්ධ කරන්නා වූ චතු මාර්ග ඥාන සංඛ්‍යාත සම්බෝධය කරා අවබෝධය කරා එක්හසු කරගන්නා වූ ධර්මය දේශනා කරනවා. ඉතින් මෙන්න මේ ධර්මයේ දේශනා කරද්දී ඔබ නිරේ නම් ඉපදලා ඉන්නේ. ඒ නිරේ වැසි අමනුෂ්‍යොන්ට අවකාශයක් නැහැනේ. එහෙනම් පින්වතුනි ඔයත්තුන්ගේ ලෝකේ මිනිස් ලෝකේ ඔයත්තු අවකාශයක් වෙනවා. මිනිස් ලෝකේ ධර්මයේ හැසිරෙන්න, ධර්මචාරී වෙන්න, ධර්මය හදවතට ලං කරගන්න, ධර්මය එක්හසු කරගන්න යම් අවකාශයක් හොය හොයා අනවකාශයෙන් උත්තව නැත්තං ක්ෂණයක් හොය හොයා අක්ෂණේ වාසය කරනවා. නමුත් මේ මහා භව ගමනේ එකුන් තිස්තලයක උප්පත්ති ගමනේ මේ ලෝකය ගැනයි භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. මේ එක කාල පරිච්ඡේදයක්, එක මිනිස්සාත්ම භාවයක් ඔයත්තු ඉපදෙලා ඒ මුළු මිනිස්සාත්ම භාවයම ඔයත්තු සමස්තයන්ටම බෙදලා වියදම් කරලා කෑලි කෑලි වලට කඩලායි තියෙන්නේ. මෙනෙහි කරලා බලන්න. පුංචි කාලේ ඔයත්තු මවත් එක්ක සෙල්ලම් කරන්න වියදම් කරා. එතනින් පස්සේ අවුරුදු 18ක් 20ක් වෙනකන් පාසලට වියදම් කරා. අධ්‍යාපනයේට ජීවිතේම වියදම් කරා. එතනින් පස්සේ ඔයත්තු උසස් අධ්‍යාපනය සඳහා වියදම් කරා. එතනින් පස්සේ රස්සාව සඳහා ඔයත්තුන්ගේ ආත්මයම වියදම් කරා. එතනින් පස්සේ තමන්ට මේ මිනිස් සැප පරිහරණය කරන්න අවශ්‍යයි කියලා ඉඩමක් ගන්න, ගෙයක් දොරක් ගන්න, ඒ වගේම සෝසේ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා බිරිඳක් ගන්න, එහෙම නැත්නම් ස්වාමි පුත්‍රයෙක් එක්ක හසු කරගන්න, ඊට පස්සේ අනාගතේ සාර්ථක කරගන්න ඕන කියලා දරුවෝ බිහි කරගෙන දැන් වියදම් කරගෙන යනවා. ඔය කාලය තුල තමන්ගේ වියදමට යම්ම කාලයක් ඉතුරු කරගත්තද? වියදම කියන්නේ මේ ධනෙ විතරක් නෙවෙයි, කාලයේ වියදම් වෙනවා, ශ්‍රමයේ වියදම් වෙනවා. මෙන්න මේ ධන වියදම විතරක් ඔයත් ගණන් හදාගන්න එපා. ඒකත් එක්ක අපි හිතුවා අනවකාශය අවකාශය දෙකෙන් අපි අවකාශය හොයාගන්නම්, වයසට ගිහිල්ලා හරි හොයාගන්නම්, මෙහෙම හොයාගන්නම් කියලා හිතුවාට ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ ඔයත්තුන්ගේ ජීවිතයේ ඔය ගලායන යන ක්‍රමයක් එක්ක නෙවෙයි අවකාශය අනවකාශය කියන එක තෝරලා දෙන්නේ. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදෙද්දී සංසාර රංගමණ්ඩලේ යන අපි හැමදෙනාම අද මේ මිනිස් සම්බලමේ එක්හස් වුණාට නැවත මේ මිනිස් ආත්ම භාවය කියන එක ස්ථාවර නැහැ. නැවත මේ මිනිස් ආත්ම භාවයක ඉපදෙනවා කියන එක දුර්ලභයි. ඒ දුර්ලභ කාරණාවත් එක්ක අපි කෙලවරක් නැති සංසාරේන ගමනේ අපේ ආත්ම භාවය නිරේක පිහිටලා නම් තිබ්බේ ඒ ලෝකේ අපිට අනිත් කෙනෙක්ගේ වේදනාවත් එක්ක ගැලපෙනවා හැරෙන්න අපේ ප්‍රශ්න විසඳගන්න ධර්මකාමී චින්තන පවත්වන්න පුළුවන්කමක් නැහැ. එනිසා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනවකාශය නැත්තම් කාලය නැහැ කියන එකට දේශනා කරන්න දුන්නේ පුජ්‍යලයා නිරේ ඉපදලා නම් ඒ තැනත්තට කාලය නැහැ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණාට වැඩක් නැහැ. ඒ වගේම එතනින් පස්සේ නැවත තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන්න් වහන්සේ පහළ වුණේ ඇත්තයි, ධර්මයේ පහළ වුණේ ඇත්තයි, මහා සංඝරත්නයේ පහළ වුණේ ඇත්තයි. ඉතින් මේ හැමදේම පහළ වෙලත් ඒ තැනැත්තා තිරිසංගත ලෝකයක නම් ඉපදලා ඉන්නේ. හරි පුදුමයි. මෙතන ඒ පුජ්‍යලයා නැත්තම් පැහැදිලිව තුන්ලෝකාග්‍රු භාගතුන් වහන්සේ දේශනා කරන අයංච පුග්ගලෝ චිරච්ඡාන යෝනින් උප්පන්නෝ හෝති. අයංච පුග්ගලෝ, ඒ පුජ්‍යලයා, ඒ තැනැත්තිය තිරිසංගත ලෝකෙ ඉපදෙනවා කිය. අපිමයි.
සමහර වෙලාවට මේ මෛත්‍රී කරද්දී ඔය ඇත්තොන්ගේ මෛත්‍රිය පිටාර ගලාගෙන යනවා. ඒ ගවමස් කන්න හොඳ නෑ. සංසාරික ජීවිතයේ ඒ ගවය අපේ අම්මා වෙලා ඉපදෙන්න පුළුවන්. ඒ ගවය අපේ තාත්තා වෙලා ඉපදෙන්න පුළුවන්. ඒ වගේම මාළු කන්න හොඳ නෑ. ඒ මාළු අපේ සහෝදරයෝ වෙලා ඉපදෙන්න පුළුවන්. සහෝදරියෝ වෙලා ඉපදෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අමුතු තාල අපේ මේ ධර්මද්වීපයට එක්කාස් වෙලා. ඒව හරි පුදුමයි පිංගුතුනි. දැන් මේ කාල පරිච්ඡේදය තුල ඔයත්ෝ වෙරළවට බලද්දි චුට්ටක් බියෙන් බලන්නේ නැවක් විනාශ වෙලාලු. හැබැයි අපි බෞද්ධ හැමදෙනාම පහාරාද සූත්‍රය අහලා තියෙන්නේ. ඒ පහාරාද සූත්‍රයත් එක්ක ගලපලා බලන්න. ඒ වගේම ඒ වගේ මේ දේශපාලඥයෝ සුද්ධ කරන්න නැත්තම් ඒ වගේ යටි අරමුණු ජය ගන්න අපි අත් උදව් දෙන්නේ නැහැ. සමහර පිරිස් ඇති එක පක්ෂවලට බෙදලා ඉතින් පූජ්‍ය පක්ෂයේ බුදුරජාණන් වහන්සේට වෙලා ඉන්න එක වටිනවා. එහෙම නැතුව ඔය දේශපාලන පැතිවලට ගියපුවාම වෙන්නේ ඒ කට්ටිය කරන වැඩවලට අර භික්ෂු ජීවිතයේම හිර වෙනවා. හැබැයි එහෙම කියලා ඒ මඩට බහින්න නැතුවත් බෑ. එයාගේ උත්සාහයක් තියෙන මේ භික්ෂුන් වහන්සේලා ඒ වගේ අයින් කළොත් එහෙම ඔය ඍෂි ලෙස හැසිරෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙම බැරිකමක් තියෙනවා. සමහර ගහක ඒ වේලිච්ච කොලේ අතු කිනිති සුඹුල මුල මේ හැමදේම එකහසුවෙන් තමයි පළ දරන්නේ. ඒ වගේ ඒ ජාතිය රැක්ක භික්ෂු සමාගමක් අතීතයේ හිටියා. ඒ වගේ පන්නරේ ලබාගෙන ඒවත් එක්ක ගැලපෙන්නේ මැනවි. ඒ වගේ අපේ විවේචන නැත. නමුත් පිංගුතුනි බලන්නකෝ මේ මාළු කඳු ගහලා මරලා ලාභයි මේ ඇවිල්ලා ගන්න මේ වගේ විස නෑ කියලා කාලත් පෙන්නනවා. එතකොට අවිහිංසාවාදීකම රජයන අවිහිංසාවාදීකම අගයන ඒ හැමදෙනාම අර මුහුදෙන් විසවෙච්ච ඒ කැස්බෑවන්ට මාළුන්ට පමණද අවධානය යොමු කරන්න ඕනේ. අරත් ප්‍රාණීන්නේ. ඉතින් මේ මත්ස්‍ය සම්පත ඒ වගේ විස තැන්පත් වීම නිසා විනාශ වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ විනාශ වීම සම්බන්ධයෙන් අපි ඒ කෑ ගහන්නේ අපිට ඒක විකුණ ගන්න නැති වෙනවනේ. එහෙම නැත්නම් ඒවා විනාශ වුණාට පස්සේ මේ මත්ස්‍ය සම්පත, මාළු සම්පත අපට නැති වෙනවා. අපේ ආදායම් නැති වෙනවා. ඉතින් ප්‍රාණඝාතය කියන එක තලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේපිතයි. ඒ ප්‍රතික්ෂේප කරපු ප්‍රාණඝාතය කොයි ක්‍රමයකින් හෝ වෙන්න හොඳ නෑ. නමුත් රහසේ කොච්චර මේ වටේට මුහුද තියාගෙන ඒ මුහුදත් එක්ක මොනතරම් මාළු කන්දක් අපේ ගොඩබිමට එක්කාසු කරගන්නවද? ඉතින් ඒ සතුන්ටත් අපි මෛත්‍රී කරන්න ඕන. දැලෙන් ඇල්ලිලා මැරෙන මාළුත් මැරෙනවා. එහෙම නැත්නම් යම්ම යාත්‍රාවලින් අල්ලගෙන මරණ මාළුත් මැරෙනවා. තෙල්වල විසටත් මැරෙනවා. රසායනික විනාශයක් නිසාත් මැරෙනවා. ඒ මුහුදු පතුලේ නැත්නම් ඒ මාළු බිත්තරේ සමස්තයම විනාශ වෙනවා. ඉතින් ප්‍රාණඝාතේ කොයි ලෙසකින් හෝ කොයි වෙසකින් හෝ එක්හස වීම අපේ ආත්මය කෙලසනවා මිස අපේ ආත්මයට සුබඵල උදා කරන්නේ නැහැ. ඉතින් ඒවත් එක්ක පිංගුතුනේ ඒ සතුන්ට මෛත්‍රිය කරාට ඔය ඇත්තෝ ඒ මෛත්‍රියත් එක්ක චුට්ටක් ගැලපුවා නම් මමත් එහෙනම් මේ හරකා මගේ තාත්තා වෙලා ඉපදලා තියනවා නම් මමත් හරකෙක් වෙලා ඉපදලා ඇතිනේ. මේ මාළුවා මගේ අම්මා වෙලා ඉපදලා තියනවා නම් මමත් මාළුවෙක් වෙලා ඉපදලා ඇතිනේ. මේ මුවා මගේ තාත්තා වෙලා ඉපදලා තියනවා නම් මමත් මුව පැටියෙක් වෙලා ඉපදලා ඇතිනේ. එහෙම ඔයත් ගලපලා සංසාර බය හදාගන්නේ නේ. අපි අර අපිට ඒකයි මේ බුද්ධ ශාසනයේ පුංචි කෑලි අල්ලගෙන අර පලාල් දැක්මන් නැතුව මෛත්‍රියේ පොඩි කෝණ වලට හදාගෙන අපි මෙහෙම විනාශ වෙන සතුන්ට පමණයි මෛත්‍රිය ඇති කරන්නේ. මේ විදිහේ විනාශ වුණොත් ඒ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් අපි ඇතිතරම් මේව කරනවා. ස්වභාවිකව
නැතුව අර දීවරු අල්ලන ඒවා සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. මෙහෙමයි වෙන්න හොඳ නැත්තේ. එහෙම නැත්නම් මේ සතා දුර්ලභයි. ඒ දුර්ලභ නිසා මේ සතාව අපරාධයකට ලක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම එක්කෝ සමහර පිරිසක් ඒ දෙවි කෙනෙක්ගේ වාහනයක් වෙලා ඒ සතා කියලා දැන් මොනර මරන්නේ නැහැ. මොනර මස් කන්නේ නැහැ. ඒ අහවල් දෙවියන්ගේ වාහනය කියලා. එහෙම නැත්නම් ගවයා මරන්නේ නැහැ. ඒ අහවල් දෙවියන්ගේ වාහනය කියලා. එහෙම නැත්නම් මීයෝ මරන්නේ ඒ අහවල් දෙවියන්ගේ වාහනය කියලා. ඉතින් එහෙම සමහර වෙලාවට මෙහෙමයි කියලා ඒ පිරිසේ සතුන්ට පමණයි මෛත්‍රිය. ඒ සතුන් එක්ක පමණයි ගැලපෙන්නේ. අනිත් ඔක්කොම මරනවා. ඉතින් මෛත්‍රිය නම් එහෙම තියාගන්න අවශ්‍ය නැහැ. මේවත් එක්ක ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා අපි ඒ ලෝකයක ඉපදෙන්න පුළුවන්. එතකොට හැමදාම අපි මෛත්‍රියෙන් හිතනවා මේ සතා අපේ අම්මා වෙලා ඉපදලා තියෙනවා, මේ සතා අපේ තාත්තා වෙලා ඉපදලා තියෙනවා, මේ සතා අපේ නංගි වෙලා ඉපදලා ඇති, මේ සතා අපේ සොහොයුරියක් වෙලා ඉපදලා ඇති කියලා ඔය ඇත්තෝ හිතන්නේ මනුස්ස ලෝකේ විතරයි. හැබැයි අපි එතෙන්න ගිහිල්ලා අපිත් දැන් ඒ නිර්ණායකයත් එක්ක බලද්දි අපේ තාත්තා නම් ඒ මුවෙක් වෙලා ඉපදලා තියෙන, අපිත් එහෙනම් ওই ලෝකෙට යන්නේ නැති. අපේ තාත්තා නම් හරකෙක් වෙලා ඉපදලා තියෙන්නේ. අපේ අම්මා නම් හරකෙක් වෙලා ඉපදලා තියෙන්නේ. ඇයි අපි විතරක් මනුස්ස ලෝකයක ඉපදෙයිද? ඇයි අපි විතරක් මනුස්ස ලෝකයක ඉපදුනා විතරමද? නෑ. අපිත් ඒ ලෝකෙ ඉපදෙන්නේ නැති. ඒ ලෝකෙ ඉපදිච්ච කාලයක ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වේවි. ඒ පහළ වුණාට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපට තේරෙන්නේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපට ඇහුණට විසදව ඒ කරුණු කාරණා තේරුම් ගැනීමේ නුවණ නැහැ. එතකොට අනවකාශයක් තමයි, අවකාශයක් නැති කාලයක් තමයි තථාගතයන්න් වහන්සේ පහළ වෙලා හිටියාට අපි තිරිසංගත ලෝකයක ඉපදුනොත්. පුදුම කියන්නේ පිංගුතුනේ, අපි හැමදාම මේ ජාතේ නාලිකාවත් එක්ක ධර්ම ශ්‍රවණය කරනවා. පූජනීය කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේලා එකින් එක පුංචි දරුවන්ට තෝරනාගේ මේක මෙහෙමයි පුතේ, මේක මෙහෙමයි පුතේ කියලා තෝරලා දෙනවා. ඒ තීරීමත් ඒ තේරුමත් ඒ තෝරාදීමත් එක්ක ඔයත්තුන්ගේ ආත්මභාවය කොච්චර එසවෙනවද? ඔයත්තුන්ගේ ආත්මභාවය මේ එකින් එක කාරණා ලේ මස් සැට ඇට මිදුළු දක්වාම ජනනය කරගන්නවාද, එක්කහසු කරගන්නවාද කියන එක සම්බන්ධයෙන් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. මොකද එකම ප්‍රශ්නය හැඩය වෙනස් කරලා ආය අහගන්නවා. ඉතින් ඒක තේරුන්නේ නැහැ කියන අනුකම්පාවෙන් උත්තරේ දෙද්දි නැවත ඊළඟ දවසේ තවත් වෙනස් ක්‍රමයකට. නමුත් පිංගුතුනේ, ඔයත්තුන්ට පුළුවන් සකස් වෙලාම ඒවට සූදානම් වෙන්න. දැන් හැම ඉරිදවම ඒ වැඩසටහන යනවා නම් ඔයත්තු සූදානම් වෙන්න පුළුවන්. ආසාවෙන් අහගන්නවා. ඉතින් ආසාවෙන් අහගෙන හිටියාට සූදානමක් නැහැ. අතීතයේ එහෙවන ඒ දායක ඇත්තෝ දහම් පඳුරු හෙව්වා. වයසක අම්මලා වේවා. යටත් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ උවද යම් කරුණු හෙව්වා. හොයාගෙන පඳුරක් වශයෙන් ගෙනිච්ච ස්වාමිනී මෙහෙමයි. එහෙම නැත්නම් රාජකුමාරිකාවල් වුණත් එහෙමයි. කොසල් මහරජුරු වුණත් එහෙමයි. හැබෑම කාරණා දරුවෝ දෙන්නෙක් ඉපදෙලා එකම දවසේ දාසියෙක් ළඟ පුතෙක් ඉපදුනා, රාජකුමාරිකාවක් ළඟ පුතෙක් ඉපදුනා. ඉතින් එක දවසේ එක මොහොතේ ඉපදිච්ච නිසා මේ දෙන්නම ඒ දාසි දරුවා තිබ්බා ඒ කාමරේම බිම, රාජකුමාරි දරුවා පලසක ඇඳක තිබ්බා. ඉතින් මේ දරුවෝ දෙන්නා කතා කරා. ඒ කතා කිරීම තමයි අර ඇඳේ ඉන්න දරුවා කිව්වා මං ඔයාට කිව්වා නේද? ඔයා මං කිව්ව දේ ඇහුවේ නෑනේ. මං කිව්ව දේ ඇහුවා නම් ඔයත් අද මං වගේම ඇඳක නිදා ගන්නවා නේද? ඊට පස්සේ අර බිම බුදියගෙන ඉන්න දාසි දරුවා ඉපදිච්ච අලුත කියන්න යෙදුනා කොහොම හිතන්න එපා. ඔයා මේ හොඳ පළසක ඇඳක ඉන්නවා කියලා හිතාගත්තොත් ඒකේ හදවතේ ලොකු මාන්නයක් ඇති වෙනවා. ඒ මාන්නේ ඔයාට අවඩ පිණිස පවතුන මේ ඇඟ පැදුරේ තිබ්බද පළසක තිබ්බද එහෙම දන්නේ නැහැ.
ඒක නිසා උද්දච්චකම මාන්නක්කාරකම හදවතට හොඳ නෑ කියලා අර දාසි දරුවා නැත්තම් බිම බුදියලා පැදුරක නිදි කරවලා ඉන්න දරුවා එහෙම දැනුම් දුන්නා. ඉතින් එතකොට අපි නම් මේක සමහර වෙලාවට අන්තරාජාලේ නැත්නම් අන්තර්ජාලේ මෙන්න මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා කියලා දාලා ඔයත්ෝ views බලනවා. එහෙම නැත්නම් කවුරු හරි මේකට මේ උත්තර දෙන්න කියලා මේ විදිහට අපේ පැත්ත තියෙන වෙන කාරණා. ඉතින් ඔයත්තුන්ගේ දෛනික ජීවිතයේ ඉතින් මේ සුමනා රාජකුමාරිකාව මේක පඳුරක් වශයෙන් අරගෙන ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට යන්න හොඳ හේතුවක් කියලා ඒක ඒ හේතුවක් වශයෙන් අරගෙන මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. අපේ ගෙදර බබ්බු දෙන්නෙක් ඉපදුනා. එක බබෙක් රාජදුවෙක් වැදුවේ, අනිත් බබා දාසියෙක් වැදුවේ. මෙන්න මෙහෙම සාකච්ඡාවක් වුණා. ඇයි මේ කියලා. ඒ වගේ ඔයත්තුන්ගේ දෛනික ජීවිතයේ හැබෑවටම ධර්මකාමී උද්දීපනයක් ඇති කරන ධර්මකාමී විවරයක් අවකාශයක් ලබා ගන්න ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ඔයත්තු අහන්න නැතුව ඒ චින්තනය අපි දන්නවා භාජනයක් වුණත් ඒ භාජනයේ නිතර පිරිමදිද්දි තමයි ඒකේ ප්‍රභාස්වර භාවය ඇති වෙන්නේ. ඒ චින්තනය ඇති කරගද්දී සිතවිලි හිතද්දී ඒ විතර්ක කරද්දී එමයි මේ මහා පුරුෂ විතර්ක කියලා පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. අනුරුද්ධ මහා රහතන් වහන්සේ ඉතින් විවේකී විද්‍යාදි කල්පනා කරන්න දුනා මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි. එතකොට දුෂ්ප්‍රඥාවන්තයන්ට මේ ධර්මය අදාළ නැහැ. මේක තේරෙන්නේ. ඉතින් මේ එකින් එක මේ මහා පුරුෂ විතර්ක හිතද්දී තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ දැක්කා මේ තැනැත්තා මේ අනුරුද්ධ භික්ෂුව මහා පුරුෂෝ හිතන හිතවිලි හිතනවා. ඉතින් ඒවත් එක්ක ඒ දහම් පඬුරු ඇති තරම් තියෙනවා මේ ලෝකේ. සාකච්ඡාවට බඳුන් කරගත යුතු, සාකච්ඡාවෙන් විසඳාගත යුතු. නමුත් ඔයත්ෝ එකම දේ තමයි හැමතිස්සෙම ප්‍රාණඝාතය ගැන කිව්වොත් ඒ සතා අපේ තාත්තා වුණා නේද? ඒ සතා අපේ අම්මා වුණා නේද? ඉතින් ඕක එදා ඉඳන් අපි අහලා තියෙන. හැබැයි ඔයත්ෝ ඒ තාත්තා වුණා නම් ඔයත්ොත් හරක් පැටියෙක් වෙලා ඉපදලා තියනවා නේද? ඔයත්ොත් මාළු පැටියෙක් වෙලා ඉපදලා තියනවා නේද? ඔයත්ොත් ඌරු පැටියෙක් වෙලා ඉපදලා තියනවා නේද කියලා ඒ චින්තනයේ මෛත්‍රියත් එක්ක විදර්ශනාවට ප්‍රඥාවට යොමු කරවලා එහෙම ඉපදුනා නම් මාවත් කාලා ඇති නේද? ඒ කාපු රුධිරය මගේ බෙල්ල කපද්දි ගලාන ගිහපු රුධිරය මේ මහා සමුද්‍රයට වැඩි නේද? ඒ නිසා මේ සසර අනියතයි, මේ සසර බියකරුයි කියලා ඔයත්තුන්ට ඒවා විදර්ශනාවෙන් නවත්තන්න පුළුවන්. මොකද බොහෝ දුරට මේ බුද්ධ ශාසනය මෛත්‍රියෙන් නවතින්නේ නැහැ, දානෙන් නවතින්නේ නැහැ, පිළිකුලෙන් නවතින්නේ නැහැ, මරණානුස්සතියෙන් නවතින්නේ නැහැ. ඒ අන්තිම නිමාව ඒ නිසා සසර දුකයි. ඒ නිසා අපි මේ භයංකාර සසරෙන් සමුගත යුතුයි කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයට හැරිලා තමයි නවතින්නේ. මග නවතින්න ගියපම ඔළුව කැක්කුම හැදෙනවා. ඒකත් එක්ක එවැනි ලෝකයක ඉපදුනා නම් අපිට ඒ ත්‍රිසංගත ලෝකයේ ඉඳලා භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. කලාතුරකින් යම් පොඩි ශක්්‍යතා ඇති වෙන ඔය ජාතක පොත බලද්දි සස ජාතකයේ වේවා. එහෙවත් නැත්නම් මහා බෝසතාණන් වහන්සේ වාසය කරන්න දිච්ච කපි ජාතකයේ වේවා. ඔය විශේෂ ජාතක කීපයක් තියෙන ගුණධම් වලට යොමු කරගන්න. ඉතින් ඒවා පිළිබඳ ඔයත්ෝ හිතද්දී මෙනෙහි කරලා බලන්න සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයක් පුරාවට අසංඛ්‍යව 4ක්. ඒ 4 පුරාවට ඉතින් මේ සිදුවීම් 550 පමණයි එක්කාස කරලා තියෙන්නේ. දුර්ලභ සිද්ධි. අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා ත්‍රිසංගත ලෝකේ අපට ගුණධමයක් පුරන්න පුළුවන් ශක්්‍යතාවයක්, හැකියාවක් නැහැ, අවකාශයක් නැහැ. ඒ නිසා අක්ෂණයයි අනවකාශයයි ක්ෂණයක් නැත කියන එක දේශනා කරන්න දුනා. ඊළඟ තුන්වෙනි කාරණාව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඒ පින්වන්ත තැනැත්තා බඹසර රකින්න බැරි പ്രേත ලෝකයක උප්පත්ති ලාභය සිදු කරගන්නවා. ඒ പ്രേත ලෝකේ අපි හිතන තරම් සාර්ථක ජීවිත නැහැ. සමහර වෙලාවට හැතැම්ම ගානක් කුසයි. ඇස් වලින් කබ වැල්, කනෙන් කලාඳුරු වැල්,
නහයෙන් හොටුවැල් ගෙති ගෙති පහලට එල්ලිලා ඒ වගේම නිර්වස්ත්‍ර වෙන්නේ ඒ වියරුවක් තමාගේ ඇඟේ විලි වහගන්න එක්කවත් පාවිච්චි කරන්න වෙනවා එහෙම නැත්නම් කෙස් ටික පාවිච්චි කරන්න වෙනවා හුළඟ ප්‍රමාණවත් තමන් වීසි වෙලා වැටෙන්නේ ඒ වැටුනොත් නැවත නැගිටින්න බෑ ඔයත් දන්නවා තිරිසංගත ලෝකෙවවා සමහර සතුන් ඉන්නවා දැන් ඔය ගෙදර ඉන්න කැරපොත්තෙක් මෙනෙහි කරලා බලන්න එයා උඩිබැලි අතට හැරුණොත් අපි හරවලා දුන්නේ නැත්තම් මොන වේදනාවක් වෙදෙනවා ඒ සතා අනිත් පැත්ත හැරෙන්නේ අපිට අපි හිතන්නේ අපි වැටුනොත් නැගිට ගන්න පුළුවන් කියලා. හැබැයි වයසට ගියාට පස්සේ එහෙම වැටුනොත් අපටත් නැගිටින්න බෑ. ඒ වගේ ඒ පෙරේතේ හුළඟක් හැමලා වැටුනොත් මාස ගාණක් යනවා නැගිටින්න. අර තිරිසංගත ලෝකේ සමහර සත්තු ඉන්නවා උඩිබැලි අතට හැරුණාම නැවත දැයි ඉබ්බෙක් මෙනෙහි කරන්න. ඉබ්බෙක් උඩට හැරුණොත් පල්ලමකින් හරි වැටිලා ඒ සතා කොහොමද නැවත අනිත් පැත්ත හැරෙන්නේ? එතකින් ඒ සතාගේ මරණයේ උරුමතාවේ ඉතින් අහස බලාගෙන කොච්චර අහසට කකුල් දික් කරත් හැරෙන්න ක්‍රමයක් නැහැ. කට්ට මහ පොළොවට වැදලා තියෙන්නේ. ඉතින් එතකින් ඒ සතාගේ ජීවිතය ඉවරයි. ඒ නිසා පින්වතුනි මේ പ്രേත ලෝකය අපි ඔය මිනිස්සෙ දෙන්නේ බලලා මේ මිනිස්සයා නම් പ്രേතෙක් වගේ ඉන්නේ කියලා කීවාට ඊට වැඩිය බොහොම ගොරෝසුයි. ඊට වැඩිය බොහොම කර්කසයි. පුදුම කියන්නේ මේවා අපිට පේන දවසට අපි රහත් වෙලා. ඒ අමනුෂ්‍යව දැකීමේ නුවණ තියෙනවා නම් ඒ නුවණත් එක්ක භවයේ රඳින්නේ නැහැ. ඒ නුවණ නැති නිසා අපි ආදරයෙන් ඒවා වැළඳ ගන්නවා. එතකොට තමන්ගේ බඩගින්නේ වේදනාව, තමන්ගේ කායික වේදනාවත් එක්ක චිත්ත පීඩාවත් එක්ක හැප්පි අඬා වියකි වෙහෙසටපත් වෙවි ඉන්න ගමනේ තථාගතයන්න් වහන්සේගේ ධර්මයට අවකාශයක් නැහැ, ක්ෂණයක් නැහැ. ඒක අක්ෂණය. ඔයත් අහලා ඇති අට දුක්ඛක්ෂණය කියලා. ඒවා අහලා තිබ්බට ඔයත් විශ්ලේෂණය කරගත්තේ නැහැ. ඒ වගේම නැවත දැන් මේ හැම කාලයකම භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. බුදු උපතම දුර්ලභයි. ඒ දුර්ලභ බුදු උපතේ අපි හිතුවට අපිට සරලව පේනවා මේ මහමග යොදුන් 3ක් දුවගෙන යන අඟුලිමාලේ මහමග නුවණ පුදව ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ සතර ඉරියව්වෙන් විනිර්මුක්තව වෙනස්ම ඉරියව්වකින් නුවණ පුදව ගත්තා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේ නමක් උලක් උඩ ඉඳගෙන නුවණ උපදව ගත්තා. ඉතින් නුවණ උපදෙන්න තැනක් නැහැ, සීමා මායිමක් නැහැ. තව ස්වාමීන් වහන්සේ නමක් මහා සමුද්‍රේ ඒ නැවේ යන ගමනේ ඥාන සාගරේ, ගුණ සාගරේ, ධර්ම සාගරේ, මේ මහා සාගරේ මේ සමස්තය මෙනෙහි කරලා ඒ නැවේ තුඹ ගහ උඩ නුවණ උපදව ගත්තා. ඉතින් මේ නුවණ ඉපදෙන්න තැනක් නැහැ, සීමාවක් නැහැ. මෙහෙමයි කියලා මේ මනුස්ස ලෝකේ මහා බෝසතාණන් වහන්සේ බෝ ගහ යටම තමන් වහන්සේගේ නුවණ උපදව ගත්තා. ඉතින් ගහක් යට වේවා, එහෙම නැත්නම් මහා සමුද්‍රයක වේවා, එහෙමත් නැත්නම් දුවන ගමනක වේවා, බුදියන ගමනේ වේවා, හතර ඉරියව්වෙන් තොර වෙච්ච ගමනක වේවා, මේ දහම් නුවණ උපදව ගන්නවා කියලා කියන්නේ හරි ලේසි වැඩක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ ලේසි වෙන්නේ මේ මනුස්ස ලෝකයේ පමණයි. ඒ මනුස්ස ලෝකයේදී ලේසි වුණාට අනිත් ලෝකවල හිතා ගන්න බෑ. ඒ නුවණ ඉපදෙන්න අවශ්‍ය පසුබිම මනුස්ස ලෝකයේ තියෙන නිසා තමයි ඕනම තැනක අපිට නුවණ උපදව ගන්න පුළුවන් ප්‍රතිපත්තියක හැසිරෙනවා නම්. නමුත් එයින් එහා ලෝකයේ තුල අපිට එහෙම නුවණක් උපදව ගන්න බෑ. හතරවෙනි කාරණාව එලෙස ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දෙන පිරිසිදුව පැහැදිලිව දේශනා කරාට දීර්ඝායුෂ ඇති බඹතලයක සංඥාවක් නැති අසංඤී තල, රූපයක් නැති අරූපාවචර මේ ආදී තලයක උප්පත්තිලාභය සිදු කරගත්තා නම් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරන්න අවකාශයක් නැහැ, අනවකාශයි. අක්ෂණයක් මිස ක්ෂණයක් නැත. ඒ වගේම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඒ තථාගතයන්න් වහන්සේගේ උපත සිද්ධ වුණා. දෙවියන් මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාවට
ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. එතකොට ඒ පින්වන්ත තැනැත්තා භික්ෂූන් වහන්සේ නමක් දකින්න නැති, භික්ෂුණීන් වහන්සේ නමක් දකින්න නැති, උපාසක කෙනෙක් දකින්න නැති, උපාසිකාවක් දකින්න නැති ඈත අතිශයින් අඥාන වෙච්ච ම්ලේච්ඡ භාවයට පත්වෙච්ච ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදෙනවා. දැන් ලංකාවේ මිනිස්සු නම් හොයාගෙන යනවා. ඒ වර්ගයකට ගරිහා කරනවා නෙවෙයි. මේ ධර්මයේ වේලිච්ච ජීවිත තියෙනවා තිල් රටවල් වල. ඉතින් ඒ වගේ ඒ අපේ සහෝදරියෝ, අපේ මෞදමාපියෝ දුක් විඳ ක්‍රමේ තමන්ගේ ඇඟ හරහා එන ගහලා ඒ ශාරීරික සැපිල්වා දුන්න නැති පාර දුන්න අඩන්තේට්ටම් වද හිංසා, තමන්ගේ හිතට ඒ රූපේ හරි නැත්තම්, තමන්ගේ හිතට ඇඟ හරි නැත්තම් මුදල් බැඳලයි අපිව ගෙන්නගෙන තියෙන්නේ. ඒ ගෙන්නා ගැනීමත් එක්ක ඒ මුදල් වල පාඩුව පිරිමහ ගන්න සමහර වෙලාවට ඇඟට ඇති තරම් වද දෙනවා. ඒ වදත් එක්ක නොමැරි හුස්ම ටික විතරක් වැටෙන මට්ටමින් මේ ලංකාවට නැවත අරගෙන එනවා. ඉතින් අම්මලා දැනුම් දෙන අපි දුප්පත්කමට ඒවට ගියාට අත් දෙක කොට්ටේ ඇස්සේ දාගෙන තමයි බුදුන් අදින්නේ. එහෙම නැත්නම් අත් කපන්නත් පුළුවන්. ඒ රෞද්‍ර මෙන්න මේ අතිශය ම්ලේච්ඡ ප්‍රත්‍යන්ත ජනපද තියෙනවා. ඉතින් අද නම් ඔයත්ෝ මේ ධර්මකාමී රටේ වතුර ටිකක් හරි බීලා ඉන්න හිතන්නේ නැතුව වැඩියෙන් හොයන්න ඉතින් ම්ලේච්ඡ පැතිවලට ගිහිල්ලා ජීවත් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙන්නේ දුනා මේ ධර්මයට නැත්තම් ඇයි අපි පුංචි දරුවෙක් දහම් පාසල් යවන්න කියන්නේ? ඔයත්ෝ ඒවට විශ්වවිද්‍යාලයට යද්දී ලකුණු දෙන්නේ නැත්තම්, ඒ සහතික වැඩක් නැත්තම් ඒ අර්ථයෙන් දරුවෝ දහම් පාසල් යවන්නේ නැහැ. නමුත් හොඳට මෙනෙහි කරන්න බොහෝ දුරට ඔය 5 වසරෙන් දහම් පාසල හලනවා. ඒ වගේම 9 වසරෙන් දහම් පාසල හලනවා. ඒ අතිරික්ත කාලයේ තුල පමණයි ඔයත් දහම් පාසල් යවන්නේ. මේ බුදු සුවඳ, ඒ මිහිරියාවේ සංස්කෘතිය, මේ සමස්තයම තමයි මේ දහම් පාසල් කාල පරිච්ඡේදය තුල සතියකට එක දවසයි. ඒ දවස තුල ඒ ළමයාට දිට්ඨ සුත මුත, ඒ කියන්නේ කනට ඇහිච්ච જાති විතරක් නෙවෙයි, ස්පර්ශ වෙන ස්වභාවය, ඒ වගේම දැනෙන හැඟෙන මේ සමස්තයම තමයි එක්හසු වෙලා සාර්ථක ජීවිතයකට අවකාශ උපදවන්නේ. ඉතින් දහම් පාසල් ගියපු දරුවෝ බොහෝ දුරට භික්ෂුන් වහන්සේලාට ගරුයි, ඒ වගේම ධර්මයට ලැබී, එහෙම නැති දැනුම විතරක් හැදිච්ච පිරිසගේ වේලිච්ච ගතියක් තියෙනවා. එයාගේ සමහර නිර්ණායක තියෙන විද්‍යාත්මකව පමණයි. නමුත් බලන්න විදේශගතවල ඇත්තෝ කොච්චර විද්‍යාඥයෝ වුණත් තමන් දැනගත්තත් මේ වගේ අපි බලාපොරොත්තු වෙන හරේ නැහැ කියලා ඒවට විරුද්ධව සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ ඒ සංස්කෘතියත් එක්ක ගැළපී වාසය කරනවා. ඒකත් එක්ක පිංගුතුනි, අපි ප්‍රත්‍යන්ත ජනපදයක ම්ලේච්ඡත්වයෙන් පිරී ගිය භික්ෂුන් වහන්සේ නමක් දකින්නේ නැති, භික්ෂුණීන් වහන්සේ නමක් දකින්නේ නැති දැන් ඒ ප්‍රශ්න ගොඩාක් විසඳලා තියෙන අපිට මේ මාධ්‍ය වලින්. නැත්තම් ඔයත්තු දැන් මේ ව්‍යසනකාරී තත්ත්වයේ බුද්ධ කාලේ වුණා නම් අද කොහොමද අපි බණක්වත් අහන්නේ? තවත් වෙනසක් නෑ. අර ඇවිදින්න නැති ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. ආහාර ධන උපදව ගන්න නැති ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. අතරේකව ධර්මකාමී ජීවිතයකට බාධාවක් නෑ. වතුර ටිකක් හරි බීගෙන ඔයත්තුන්ට ධර්මයත් එක්ක ගැලපෙන්න පුළුවන්. ඉතින් එහෙම නැති කාල පරිච්ඡේදයක මොනවා සිද්ධ වෙයිද? ඒවා ඒ විදිහට යොමු කරගන්න නැති එක වැරද්දක්. පිංගුතුනි, මෙන්න මේ ස්වභාවයෙන් අපි මිදිලා අපිට භික්ෂුන් වහන්සේලා දකින්න පෙනෙන්න ඉන්නවා. ඒ වගේම 6 වෙනි කාරණාව, තුලෝකාග්‍රෝ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඒ ප්‍රත්‍යන්ත දේශයකත් නෙවෙයි ඉපදුනේ, ධර්මකාමී ධර්මයේ පවතින, ධර්මයත් එක්ක ගැළපී ගියේ. ඉතින් මේ වගේ සමහර කරුණු
අපි අපේ මතයට විශ්ලේෂණය කරගන්න හොඳ නැහැ. කෙනෙක්ට සින්දුවක් ලියන්න හිතෙන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්න. හන්දියක් ගානේ බුදු පිළිම තියෙනවා. හදේ නැති භක්තියක් ඇඟ පුරා තවරගෙන ඉතින් මේ උනස්නෙන් නැගිටිනව කියලා දැනුම් දෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි දේශනා කරේ මහණෙනි, තුන්මං හන්දියක හතරමං හන්දියක චෛත්‍යයක් ප්‍රතිමාවක් දැන් ඒ වගේ ඒ ගෞරවය ඒ මුඛ්‍ය පරමාර්ථ දැන් නැහැ. ඒ සමස්තය දන්නේ තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ. ඒවා විවේචනය කරන නෙවෙයි, ආරක්ෂාව පිණිස අතීතයේ රජවරු මහා සෑය හැදුවා, ජයශ්‍රීමා බෝධිය හැදුවා. ඒ ළඟින් තමයි පාරවල් තිබ්බේ. අපේ ආච්චිලා සීයලා ඒ බස් එකෙන් යන ගමන් දැක්කා මහා සෑය. බස් එකෙන් යන ගමන් දැක්කා බෝධීන් වහන්සේ. බස් එකෙන් යන ගමන් දැක්කා දළදා වහන්සේ. දැන් මේ පුණ්‍ය කලාපයක්, අධි ආරක්ෂිත කලාපයක් මොන චින්තනද දන්නේ නැහැ පින්වතුනි. ඒ වගේ ආරක්ෂාව තියෙන්න ඕන. හැබැයි ඇයි ඒ පාර එතනින් දාලා හැදුවේ? ඒක තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ ක්‍රමය. ආනන්දය තුන්මං හන්දියක හතරමං හන්දියක තථාගතයන්න් වහන්සේ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් හදන්නේ කිව්වා. යන්නේන මිනිස්සෝ ඒ චෛත්‍යයට ගරු කරાવી, සත්කාර කරાવી. අද ඒ තුන්මං හන්දියේ පිළිමෙ තිබ්බහම කොහොමද ඒ තාර අස්සෙන්, කොන්ක්‍රීට් අස්සෙන් නෙළුම් මල පිපෙන්නේ? කොහොමද ඒ භාග්‍යතුන් වහන්සේ උණු වෙච්ච තාර හරහා වඩින්නේ? මොකද්ද මේ චින්තනය? පිංගතුනි, කළුගල් පලාගෙන සිරීපාදේ ඒ සමන්ත කූට රාජයාගේ මුදුනේම තථාගත පාද ලාංඡනේ පිළිගන්න සූදානම් වුණා නම් තද නෑ මේ තාරත් මේ මහ පොළොවේ පෘථිවි සංඝටකනේ. ඒවා අවකාශද අනවකාශද කියන එක බුදුරු තීරණය කරයි. අපි දුක් වෙන්න ඕනේ මේ තුන්මං හන්දියක කොන්ක්‍රීට් බැමි ගහලා තාර දාලා කොන්ක්‍රීට් අස්සේ භාග්‍යතුන් වහන්සේ කොහොමද වඩින්නේ, ඒ භාග්‍යතුන් වහන්සේට කොහොමද නෙළුම් මල් පිපෙන්නේ කියලා. ඒ වගේ සිතුවිලි නෙවෙයි. ඒ දැක්ම, ඒ සදැහැති භාවයත් එක්ක අපි පිංගුතුනි සිත් උපදව ගන්න ඕන. ඒ සිත බොහෝ කාලයක් සුව පිණිස පවතිනවා. ඉතින් මෙතන 6 වෙනි කාරණාව දේශනා කරන්න යෙදුනේ ඊට සම්බන්ධ දෙයක්. ඒ ධර්මකාමී හැම තැනම බුදු පිළිම තියෙන තැනක ඉපදෙන්න පුළුවන්. නැත්තම් මහා සංඝරත්නයේ ඉන්න තැනක ඉපදෙන්න පුළුවන්. ඒ මධ්‍යම ජනපදයේ නැත්තම් ඒවා ඉපදුනාට ඒ තැනත්තගේ විපරීත චින්තනයක් තියෙනවා. ඒ විපරීත චින්තනයේ තුල එයා මෙනෙහි කරනවා මේ අමුත්තන්ට යමක් දෙන්න හොඳ නැහැ. හොඳ දෙයක් කරාට හොඳ විපාක නැහැ. නරක දෙයක් කරාට නරක විපාක නැහැ. මෙලවක් නැහැ, පරලවක් නැහැ. අම්මෙක් කියලා අපි විශේෂයෙන් ගරු කරන්න ඕන තැනැත්තියෙක් නැත. තාත්තෙක් කියලා අපි එහෙම ගරු කරන්න ඕනේ. එයත්තුන්ගේ සම්භෝගයේ අනාරාධිත ප්‍රතිඵලයක් තමයි අපි. ඒ වගේම ඕපපාතික සත්වෝ නැහැ. ඉතින් තමන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්ත දහමක් කියලා එකක් නැහැ. ඒ සාත්‍රු කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මෛත්‍රියෙන් උතෝ රටට ලෝකයට ආදර්ශමත් ජීවිතයක් ගෙවන විදිය උපක්‍රමශීලීව කියලා දුන්න. අපාය තියනවා, නිරේ තියනවා, මේවට යාවි කියලා බය ගන්නලා මෙහෙම එකක් මිස ඒ විශිෂ්ට ඥාණයෙන් මෙහෙම අවබෝධ කරගත්තා වෙන්න බෑ. මේ විදිහේ මේ මානසික මට්ටමක් ඇති කරගෙන ඒකට කියනවා විපරීත දැක්ම. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික මතත් එක්ක ගැළපීලා ඉන්නවා. ඒ කෙනාට මේ බුද්ධ ශාසනයේ අවකාශය අනවකාශය තුල නැත්නම් ක්ෂණේ අක්ෂණය තුල අට දුක්ඛක්ෂණයත් එක්ක ගැළපෙනා මිස ඒ කෙනාට ක්ෂණයක් උදා වෙන්නේ නැහැ. එතනින් පස්සේ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැනුම් දෙන්න යෙදුනා. ඒ තැනැත්තා මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලයක, ශාසනයේ තියෙන කාලයක, හැමතැනම ධර්මයේ කියවන කාලයක, මධ්‍යම දේශයේ නැත්තම් ධර්මයේ පවතින ප්‍රදේශයක
උප්පත්තිලාභය සිදු කරගන්න හැබැයි නුවණ නැහැ. කෙලතොළු ඒ කියන කාරණාව තේරුම් ගන්න බෑ. මේ වැඩි යන මනසක් තියනවා මිස මනස වැඩිලා නැහැ. දුර්භාෂිතයක් මේ කිව්වේ, සුභාෂිතයක් මේ කිව්වේ. අරුත් දැනගන්න අසමර්ථ දුෂ්ප්‍රඥයෙක් වෙනවා. ඉතින් ඒ මූඩ භාවයට පත්වෙච්ච, කෙලතොළු භාවයට පත්වෙච්ච, ඒ කියන්නේ කටේ කෙල ටිකවත් රඳව ගන්න බෑ. ඒකත් වැක් කරලා යනවා. ඒකයි කෙලතොළු කියන්නේ. බඹසර විසුමට අනවකාශයි. ඔහුගේ ආත්ම භාවයේ අවකාශයක් නැහැ. ඒ වගේම තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ දේශනා කරන්න දුනා, මහණෙනි තථාගතයන්න් වහන්සේ පහළ වෙනවා. ධර්මයේ පහළ වෙනවා. මහා සංඝරත්නය පහළ වෙනවා. ඒ වගේම ඒ තැනැත්තා මධ්‍යම ප්‍රදේශයේ නැත්නම් ධර්මයේ තියෙන ප්‍රදේශයේ ඉපදෙන්නේ නුවණයි. ඒ වගේම කෙලතොළු නැහැ. ඒ වගේම ජඩත් නැහැ. දුර්භාෂිතේ සුභාෂිතේ අරුත් දැකීමේ ප්‍රතිබල භාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඉතින් මේ තථාගතයන්න් වහන්සේ ධර්මයේ දේශනා කරලා නැතිනම් එතන ප්‍රධාන කාරණා තමයි ධර්මයනේ. පැහැදිලිව චතුරාර්ය සත්‍ය ධර්මයට අවශ්‍ය ධර්මයේ නැහැ. එහෙමනම් ඒකත් කාලේ නෙවෙයි. ඉතින් මේ සංවේදී කාරණාවක්. ඒ සංවේදී කාරණාව තමයි ඔයත්ෝ මේ එකින් එක මෙනෙහි කරලා බලන්න. අපි අවකාශයක් හොයනවා මනුස්ස ලෝකේ. පින් කරගන්න ඕන, සිල් රකින්න ඕන. ඇහුවොත් අපිට බණ කියනවා ඇත්ත ඇත්ත ස්වාමීන් වහන්සේ කියන කාරණාව ඇත්ත අපි දන් දෙන්න ඕන. ඉතින් මේ දුවගේ පුතාගේ වැඩ ටික ඉවර කරලම අපි අනිවාර්යෙන් ඒවට බැඳී යනවා. එහෙම නැත්නම් අපි සිල් ගන්න ඕන, මේ තව වැඩ ටිකක් තියෙනවා කියලා අවකාශයේ පටලගෙන වැඩ කරද්දී භවයේ සම්බන්ධයෙන් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ මේ ක්‍රියාදාමයේ එක්කාසු කරන්න දුන්නනේ. එතකොට ඔයත්තුන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මම මේ කරුණු 8 සම්බන්ධයෙන් කොහොමද මගේ ආත්මය ගැලපිලා තියෙන්නේ? මම නිරේ ඉපදලා නැහැ. මං තිරිසංගත ලෝකේ ඉපදලා නැහැ. මම പ്രേත ලෝකේ ඉපදලා නැහැ. මං අසඤ්ඤ තල අරූතල වල ඉපදලා නැහැ. මම ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදලා නැහැ. මම නුවණ මදි කෙලතුළු භාවයට පත් වෙලා ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. මට බුදුබණ ඇහෙනවා. එතකොට මේ කරුණු පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් ඔයත්තුන්ට බන්දේසිය තියලා දීලා වගේ. ඔයත්තුන්ට මාර්ගය කවුද ලස්සනට හදලා දීලා. ඒ මාර්ගයේ යන්නේ නැතුව ඔයත්තු අහස බලාගෙන තරු ගනිනවා නම් කාගේද වැරද්ද? ඒ නිසා අපි මේ හැම දිනාටම ආරාධනා කරනවා අපරාධේ. ඔය ජීවිතේ නිකම්ම ගලාගෙන යන්න දෙන්න එපා. ඔය ජීවිතයට යම් අර්ථයක් දෙන්න. ඔය ජීවිතයට ධර්මයේ අර්ථය නැත්තම් මේ මහ පොළොවට පස් වෙලා යන මේ ඇඟෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩක් කරගන්න. ඒ සඳහා මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් ගැන කටයුතු සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නිපුණී නිහාන්සා දියණිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඉතින් ආදරණීය අම්මා එස්.ටී. පුෂ්පා රංජනී, එවැගේම තාත්තා මහින්ද පොන්නම් පෙරුම සහ සොහොයුරු තුලිත් නේලක මෙමස් 26 වෙනි දින උපන්දිනයේ සමරන චනුද සේලක හා සොහොයුරිය සදිනී පාලිත යන හැමදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම, එවැගේම මවගේ පියාගේ දෙපාර්ශවයේම මිය පරලෝ යන්ට එදිච්ච දෙමාපියන්ට මාමාවරු තිදෙනාටත් මියගේ හිත මිතුරු හැමටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනා කරපු අපටත් ලෝ වැසියන්ට සෙත් පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා. අංක 30 අපෝන්සු මාවත ලක්ෂපතිය මොරටුවේ පදිංචි බිරිඳ ධර්මායක නායක මැතිතුමිය සහ දුවා දරුවන් විසින්
එයත්තුන්ගෙත් අරමුණක් තිබෙනවා. 2021 වෙනි දිනට එයත්තුන්ගේ දයාබර ස්වාමි පුරුෂයා නැත්තම් දරුවන්ගේ දයාබර පියාණන් වූ ගුණපාලේක නායක මහත්මයා මිය පරලොව ගිහිල්ලා අවුරුදු 13ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔහුට පින් පැමිණවීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, මියගිය 4 වර්ගයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ වගේම මිරහවත්ත මා තැටිල්ල පාලමසල කඩේ පදිංචි SMS කුමාරි මෑණියන් ඇතුළු පින්වන්ත පිරිසත් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. විශේෂ අරමුණක් තිබෙනවා 82 වෙනි ජන්මදිනය වෙනුවෙන්. ඉතින් එම මෞතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ඇයගේ ස්වාමි පුරුෂයා වන ඉහත ලිපිනේ පදිංචිව සිට 2006 පෙබරවාරි 4 වෙනි දින මිය පරලෝ යාන්ට දෙච්ච WM සුගතපාල වීරසිංහ ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටත් දෙපාර්ශ්වයේ මියගිය ඥාති මිත්‍රාදීන්ට පින් දෙන්න සුජීවත්ව සිටින පවුල්වල හැමත නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම උතුම් ධර්මාවබෝධය පිණිස වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා වත්තල සීවලී මාවත අංක 49/28 නිවසේ පදිංචි සුජාතා කැටවලගේ මෙතුතුමේ ඇතුළු පින්වන්ත පිරිස. එතුන්ගේ අරමුණක් තිබුණා ජුනි 10 වෙනි දින උපන්දිනයේ සමරන ලක්ෂිකා කැටවලගේ දිනේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම රත්නසේන, ඉරන්ද, ඉරේෂිකා, මහේන්, යෙහෙමිනි, වෙතුලි සහ සෙනුදී යන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම RARE පෙරේරා පියාණන්ටත්, මිලිනා පෙරේරා මවටත්, මර්තේලිස් හා ඇසලින් දෙමාපියන්ටත්, මල්ලිකා නැගණියටත්, සොමිලා දියස් මිත්තනිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම දේශනා කරපු අප ඇතුළු ලෝවාසී හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, පවතින වසංගත තත්ත්වයේ දුරු වී නිරෝගී හෙට දිනක් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඇති අද දවසේ ඒ දායකත්වයෙන් ගැන කටයුතු සිදු කරන පින්වන්ත පිරිසගේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස වේවා. ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස වේවා. ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගැන කටයුතු සිදු කරන පවුල්වල සුජීවත්ව වාසය කරන මෞදුමාපියෝ ඥාති මිත්‍ර බන්දු සමාගමට නිදුක් නිරෝගී සුවචර ජීවනයේ සැලසේවා. උපන්දින සමරන ඒ වැඩිහිටි මෞදුමාපියෝ දුවා දරුවන්ට සෙත් වේවා. සුබම සුබ ධර්මකාමී ජීවිත උදා වේවා. ධර්ම ශ්‍රවණය කරන මේ පිංගුතුන්ගේ ඒ උපන්දින සමරන දුවා දරුවන්ට ධර්මකාමී සුබ ජීවිත උදා වේවා. ඒ වගේම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. අප හැම දෙනාටමත් අප හැදුවැඩු දෙමාපියන්ටත් නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හැම සත්නට ලොවේ ලෝතුරා වැඩ පිණිස අමා මහ නිවන් පිණිසම හේතු ආසනා වේවා කියන පැතුමෙන් කවුරුත් එකටම දෙවියන් ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දිනාටම අපි ආශිංසන ආශිර්වාද පවත්වනවා. රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන්
සියලු මාර්ග බාධක අනවෙන කොඩිවින ඇස්වා කටවා සියල්ල හිරුදුටු පිණිබිසේ විහෙද විද්‍යන්සනය වේවා. අව්වැසි සුළඟින් මැසි මදුරුවන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් සාපිපාසාදය කිව්වත් රාග ද්වේෂ මෝහාදී අකුසල ධර්මය කිව්වත් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් කරදරයක් විපත්තියක් සිද්ධ නම වේවා සෙත් වේවා කියලා අපි ආශිංසන ආශිර්වාද පවත්වනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.